අපි කතා කරමු දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ ප්‍රශ්න 7ක් තියෙනවා. 7න් 5කට පිළිතුරු සැපයීම ප්‍රමාණවත්. එම් පහෙන්නොත් හැබැයි පළවෙනි ප්‍රශ්නේ නම් අනිවාර්යයි. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා ලියලා ඊට අමතරව තව ප්‍රශ්න 4ක් ලියුවම ඔයගොල්ලන් ප්‍රමාණවත්. බලමු පළවෙනි ප්‍රශ්නේ. නිවෙස් 50කින් යුතු ගමක ජල පරිභෝජනය පහත වගුවේ දක්වා ඇත. දිනකදී පරිභෝජනය කළ එකක ගණන තියෙනවා, නිවෙස් ගණන තියෙනවා. එතකොට නිවෙස් මේක මම පොඩ්ඩම වගුව පැහැදිලි කරන්න. නිවෙස් ගණන 4යි, පරිභෝජනය 33යි. එහෙනම් 33 බැගින් පරිභෝජනය කරලා තිනවා නිවාස 4ක. 34 බැගින් පරිභෝජනය කරලා තිනවා නිවාස 5ක. ඉහත සංඛ්‍යාත ව්‍යාප්තියට අනුව පරාසය අහනවා. පරාසය නම් ඉතින් හරිම ලේසි. ගත්තු ගමන් ලියන්න පුළුවන්. පරාසය කියලා කියන්නේ වැඩිම අගය අඩු කිරීම අඩුම අගය. වැඩිම අගය 39යි. 39 අඩු කිරීම 34. සමාන 33. අඩුම අගය 33යි. 39 34ක් ගියාම 33ක් ගියාම 6යි. එහෙනම් පරාසය 6යි. මාතය කියන්නේ වැඩිම වාර ගානක් යෙදී ඇති සංඛ්‍යාතය. ඒතර වැඩිම වාර ගානක් යෙදී ඇති සංඛ්‍යාව බලන්න හරිම ලේසි. මේ බලන්න මේ තියෙන 11. 37 ගාන 11 වතාවක් ගෙවල් 11ක තියෙනවා. එහෙනම් වැඩිම වාර ගානක් තියෙන්නේ 37. මාතය. මධ්‍යස්ථය සොයන්න. මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? හරියට මැද ඉන්න කෙනා. ඒතර මධ්‍යස්ථය හොයන්න කියලා කිව්වට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මධ්‍යස්ථය හොයද්දී දැන් බලන්න සේරම නිවාස ගන්න 50යි. එහෙමනම් මධ්‍යස්ථය තියෙන්න ඕන හරියටම දෙකෙන් බෙදුවට පස්සේ 25 කියන පරාසය තුල 25 එන්නේ කොතනද? මොකද බලන්න 4යි 5යි 9යි 9යි 7යි 16යි 16යි 10යි 26යි. එහෙනම් 25 කියන අගේ එන්නේ 36ට අදාළව නේද? එහෙනම් මධ්‍යස්ථය 36යි. පහත දී ඇති වගුව සම්පූර්ණ කරමින් නිවසක මධ්‍යන්න ජල පරිභෝජනය සොයන්න. වගුව ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගන්න. හරි. දැන් අපිට දීලා තියෙනවා වගුවක්. ඒ වගුවේ තියෙනවා මේ අතට මේ බලන්න පරිභෝජනය කළ ජල ඒකක ගණන. මේ වගුවම තමයි මේ 33 34 35 ඒ ටික හැමම තියෙනවා. ඊට අමතරව නිවෙස් ගණන මෙතන තියෙන F සංඛ්‍යාතය කියලා කියනවා. සංඛ්‍යාතය 4 5 7 10 11 8 5 කියලා අර විදිහටම තියලා තියෙනවා. fx සංඛ්‍යාතය වතාවක් x fx 132 කියලා තියෙනවා. කියන්නේ 33 ඒවා 4ක් 132යි. ඒ වගේම 34 ඒවා 5ක් ගත්තොත් 170යි. 35 ඒවා 7ක් ගත්තොත් 245යි. 36 ඒවා 10ක් ගත්තොත් 360යි. 37 ඒවා 11ක් ගත්තොත් 407යි. 38 ඒවා 8ක් ගත්තොත් 304යි. 39 ඒවා 5ක් ගත්තොත් 195යි. එතකොට f සංඛ්‍යාත ටික එකතු කරලා යටින් ලියනවා මෙතන. fx ටික එකතු කරලා යටින් ලියනවා මෙතන. බලන්න සංඛ්‍යාත ටික එකතු කරාම කීයද කියලා එන්නේ? බලන් දෙයක්වත් නැහැ. එකතු කරොත් ඒවි 50ක්. මොකද ගානේ කියලා තියෙනවා නිවෙස් ගණන 50යි කියලා. මේ ටික එකතු කරාම මේවි ඔයගොල්ලන්ට 1813ක්. දැන් අපෙන් අහන්නේ මධ්‍යන්නය. මධ්‍යන්නය සමානයි හොඳින් බලා ගන්න පුතේ. මේ fx බෙදීම fx වල එකතුව කීයද? 1813යි. බෙදනවා f කින් 50න්. 1813 50න් බෙදුවම ඔයගලන්ට එනවා 36.5
2.6ක්. එහෙනම් මධ්‍යන්නේ 36.2.6ක්. B ප්‍රශ්නේ මෙහෙම කතාවක් කියනවා. 9 ශ්‍රේණියේ සිසුන් පිරිසක් දෙවන වාර පරීක්ෂණයේදී ලබාගත් ලකුණු ප්‍රමාණයන් පහත දැක්වේ. මෙන්න සිසුන් ටිකක ලකුණු ටිකක් දාලා තියෙනවා. දී ඇති වගුව ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන මෙම ලකුණු 20 29 30 39 40 ලෙස සමූහණය කරමින් පන්ති පාන්තරය ප්‍රගණන ලකුණු සංඛ්‍යාතය කියන මෙන්න මේ ප්‍රස්තාරය අඳින්න කියලා තියෙනවා. එතන අපිට අඳින්නේ කියලා තියෙන ප්‍රස්තාරය බලන්න මොන වගේ එකක්ද කියලා. මේ වගුව බලන්න මොන වගේ එකක්ද කියලා. පන්ති පාන්තර දීලා තියෙනවා අපිට උදාහරණයකුත් එක්ක. 20 29. ඊළඟ පන්ති පාන්තරයේ 30 39. ඊළඟ පන්ති පාන්තරයේ 40 49. ඊළඟට 50 59. ඊළඟට 60 69. ඊළඟට 70 79. ඊළඟට 80 89. මම වගේ මේ කොලේ හදන්න යන්න එපා. ඔයගොල්ලන් පිළිතුරු පත්‍රයේ මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. දැන් බලමු මේවා දැන් මාක් කර කර යන්න. ඉස්සෙල්ලාම එනවා 34. 34 එන්නේ 30 39ත් අතර එකක් දානවා. ඊළඟට එනවා 39. ඒ 30 39ත් අතර තව එකක් දානවා. ඊළඟට එනවා 41. ඒ කියන්නේ 40ත් 49ත් අතර එකක් දානවා. ප්‍රගණන ලකුණු මේ තියෙන්නේ. අපේ ඉරටු මිටි කියලා වෙන්නේ. ඒ වගේ. පුංචි කාලේ හැම වැඩක් කරා. 48. එහෙනම් මෙතෙන්ට එනවා එකක්. 68 69ත් අතර. ඒ විදිහට මේ සේරම සංඛ්‍යා ටික දාගෙන යමු. ඔයගොල්ලන්ට ප්‍රගණන ලකුණු ටික ඇඳට පස්සේ මෙන්න මේ විදිහට ඒවි. දැන් මේවල අගයන් මම ඉස්සරහින් ලියන්න සංඛ්‍යාතය කියලා. මෙතන තියෙන්නේ 3යි. මෙතන තියෙන්නේ 8යි. මෙතන තියෙන්නේ 9යි. ඊළඟට 3යි. ඊළඟට 2යි. ඊළඟට 2යි. අන්තිමට 3යි. 3යි 8යි 9යි 3යි 2යි 2යි 3යි. ඔන්න ඔය ටික තමයි සංඛ්‍යාතය. අපෙන් අහනවා මාත පන්තිය. හරිම ලේසියිනේ. වැඩිම ගාණක් තියෙන්නේ මොකේද? 9ක් තියෙන එක නේද? වැඩිම ගාණක් තියෙන 9ක් තියෙන එක නේද? ඒ කියන්නේ 40ත් 49ත් අතර මාත පන්තිය. මධ්‍යස්ථ පන්තිය. මධ්‍යස්ථ පන්තිය කොහොමද හොයන්නේ? බලන්න මුළු එකතුව කීයක්ද කියලා. සිසුන් ගාන අපිට කියලා නැහැ. ඒ නිසා අපි එකතු කරලා බලන්න වෙනවා. 8යි 3යි 11යි 11යි 9යි 20යි 20යි 3යි 23යි 23යි 3යි 26යි 4යි 30යි. මුළු සිසුන් සංඛ්‍යාව 30යි. 30 කියලා කියන්නේ 30 මධ්‍යස්ථකය 30 ධන 1 බෙදීම 2 කියලා සමහරු ගන්නවා. නමුත් 30ට වඩා වැඩි අගයක් නම් 30 බෙදීම 2 කියලා ගන්න පුළුවන් කියලා අපි අර්ථ දක්වනවා. අපි 30 බෙදීම 2 කියලා ගමු. එහෙනම් 15 වෙනි පදයේ තමයි මධ්‍යස්ථකයේ තියෙන්න ඕන. 15 වෙනි පදයේ සෙට් වෙන්නේ කොතනටද? 8යි 3යි 11යි 11යි 9යි 20යි. එහෙනම් 15 වෙනි පදය මේ එන්නේ 40ත් 49 කියන පාන්ති පාන්තරය තුල නේද? එහෙනම් මේකේ මාත පන්තියත් මෙන්න මේ ඇතුළත තියෙන්නේ. මධ්‍යස්ථ පන්තියත් මේ ඇතුළත තියෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. ත්‍රිපිසියමක හැඩ ඇති කාඩ්බෝඩ් කැබැල්ලක් අතටගත් නාමලි ඉන් වෘත්තාකාර ආශ්චර්යයක් තබා ගැනීමට අදහස් කරයි. ඇයට කපාගත හැකි විශාල වෘත්තයේ අරය කීයද? හරිම පහසුයි. හොඳට මතක තියාගන්න මෙයා වෘත්තයක් ගහනවා නම් කපා ගන්නවා නම් කපන්න පුළුවන් උඩරිම එක තමයි මම මේ ඇන්දෙමි. මීටර වෘත්තයක් අඳින්න බෑ. එහෙනම් විශාල වෘත්තයේ විස්කම්භය නම් 14යි අරය විස්කම්භය කියලා කියන්නේ මෙන්න මේ දුරනේ 14යි අරය කියලා කියන්නේ විස්කම්භයෙන් භාගයයි. අරය කීයද? එහෙනම් 7යි සෙන්ටිමීටර්. එහි වර්ගඵලය ගණනය කරන්න. අපි දන්නවා වර්ගඵලයට සූත්‍රයක් තියෙනවා 5r වර්ග කියලා. 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ දැන් අපි හොයාගත්ත 7යි. අරය කියන්නේ අරය. r කියන්නේ අරය. 7 වර්ග. 7කට 7ක් අහෝසි වුණාම 22 7ක් 144යි 154යි සෙන්ටිමීටර් වල වර්ග.
මතක තියාගන්න වර්ගඵලයක් නිසා වර්ග සෙන්ටිමීටර් කියලා එන්න ඕන. වෘත්තය කපාගත් පසු ඉතිරි වන කාඩ්බෝඩ් කැබැල්ලේ වර්ගඵලය ගණනය කරන්න. එහෙමනම් දැන් මේ වගේ රූපයක් නේ තිබ්බේ. ඒ වගේ රූපයකින් මෙන්න මේ වගේ වෘත්තයක් කැපුවම ඉතිරි වෙන කොටසේ වර්ගඵලය අහනවා. ඒ කියන්නේ මුළු රූපයෙන් කපපු ප්‍රමාණය අඩු කරාම හරිනේ. දැන් කපපු ප්‍රමාණය 154යි කියලා දන්නවා. මුළු රූපේ දැනගන්නේ කොහොමද? ඒකට ත්‍රිපිසියමක වර්ගඵලය ගන්න විදිය අපිට අදහසක් තියෙන්න ඕන. ත්‍රිපිසියක වර්ගඵලය ගන්නේ ආධාරක පාද දෙක එකතු කරලා. ආධාරක පාද එකක් 42 අනිත් එක 24. ඒ කියන්නේ ආධාරක පාද දෙක එකතු කරා. 42 ධන 24 බෙදුවා දෙකෙන් ආධාරක පාද දෙක එකතු කරා දෙකෙන් බෙදුවා ගුණ කරා ලම්බ උසෙන්. ලම්බ උස මෙතන 14යි. එහෙනම් ආධාරක පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගුණ කරනවා ලම්බ උසෙන්. බලන්න 42ත් 24ත් එකතු කරාම 40යි 20යි 60යි 66යි 66 ගුණ කිරීම දෙකින් කැපුවොත් මෙතෙන්ට 2යි මෙතෙන්ට 7යි 8යි. එහෙනම් 66 ගුණ කිරීම 7. කීයද අපිට එන්නේ? මේක එකපාරින් සුළු කරන්න බැරි නම් 66 මෙහෙම ලියලා 7 ගුණ කිරීම 7 කියලා දාගන්න. හැබැයි මේ වගේ සුළු කිරීම කරලා ඔයගලන්ට ඕනම සුළු කිරීමක් මනෝමයෙන් කරන්න පුළුවන් ආකාරයට එනකම්ම ඔබේ සුළු කිරීම ඔබ කරගන්න. එතකොට අපිට එනවා 462ක් සෙන්ටිමීටර් වර්ග. දැන් අපෙන් අහන්නේ මුළු ප්‍රමාණයෙන් මේක අඩු කරාම එන ප්‍රමාණයනේ. එහෙනම් 462යි අඩු කිරීම 154. කීයද? උත්තරේ එනවා 308යි සෙන්ටිමීටර වර්ග. එහෙනම් ප්‍රධාන ලොකු කොටසෙන් වෘත්ත කොටස අයින් කරාට පස්සේ එන කොටසේ වර්ගඵලය 308යි වර්ග සෙන්ටිමීටර. ඊළඟට මොකද කියන්නේ? ත්‍රිපිසියමේ වර්ගඵලය සහ වෘත්තයේ වර්ගඵලය අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. ත්‍රිපිසියමේ වර්ගඵලය අපි හොයාගත්ත 462යි කියලා. අනුපාත වෘත්තයේ වර්ගඵලය අපි හොයාගත්ත 154යි කියලා. මේක අපි තවදුරටත් අනුපාත වලට බෙදාගෙන යමු. 462 හරියටම 154න් බෙදෙනවා. මොකද 462 154 ඒවා 3ක් තියෙනවා. ඒ කියන්නේ 3ට එක අනුපාතය තමයි සරල කරාට පස්සේ තියෙන්නේ. තුන්වෙනි ගානේ කියනවා දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න. දැන් තියෙන තොරතුරු ටික මොකද්ද? අනිත් එක අපි දැන් x අගය හොයනද රූපේ මොකද්ද කියලා බලමු. පාද තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. පාද පහක් තියෙන බහුවස්ත්‍රයක්. ඒ කියන්නේ පංචාශ්‍රයක්. දැන් අපි කල්පනා කරන්න ඕන පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව 540යි. මේ 540 එකතු වෙනවා මෙන්න මේ කෝණ පහේ එකතුවට. තවත් විදියකින් කියනවා නම් 540 සමානයි 108 ධන 100 ධන 100 ධන x ඒවා දෙකක් තියෙනවා 2x. කෝණ පහට පහ එකතුව සමාන වෙනවා 540ට. මේ ටික අපි සුළු කරලා බලමු. ඒ කියන්නේ මේ ටික එකතු කරාට පස්සේ එනවා 540 අඩු කිරීම 100යි 200යි 200යි 300යි 308. එහෙනම් 308 සමානයි 2x. එතකොට x සමානයි 540 අඩු කිරීම 308 බෙදීම 2. එතකොට x ට ඔයගලන්ට උත්තරයක් එනවා 116යි කියලා. 3B කොටස සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක අගය එහි බාහිර කෝණයක අගයමින් 4 ගුණයක් වේ. එහි බාහිර කෝණයක අගය සොයන්න. මොකද කියන්නේ යම්කිසි සවිදි බහුවස්ත්‍රයක් තියෙනවා අභ්‍යන්තර කෝණයක අගය එහි බාහිර කෝණයක අගයමින් 4 ගුණයක් වේ. එහි බාහිර කෝණයක අගය මම නිකන් හිතන්නම් මෙහෙම යම්කිසි සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණය මම x කියලා ගන්නම්.
බාහිර කෝණය x නම් අභ්‍යන්තර කෝණය ඒ වගේ 4 ගුණයක්ලු. එහෙනම් මේක 4යි x. දැන් අහනවා එහි අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. මෙන්න එහෙනම් අභ්‍යන්තර කෝණය 4x බාහිර කෝණය x. අපි දන්නවා මේ හැදිලා තියෙන සරල රේඛාවක්. සරල රේඛාවේ කෝණය 180යි. ඒ කියන්නේ 4x ධන x සමානයි 180යි. ඒ කියන්නේ 5x සමානයි 180යි. x සමානයි 185න් බෙදුවම x සමානයි 36යි. දැන් කවුරු හරි බාහිර කෝණයක් අහනවා නම් 36යි. අභ්‍යන්තර කෝණය 36ව 4ක්. මොකද 4යි x නේ. එහෙනම් අභ්‍යන්තර කෝණය සමානයි 36 ගුණ කිරීම 4. කීයද? 144යි. දැන් අහනවා එම බහුවශ්‍රයට පාද කීයක් තිබේද? තුන්වෙනි කොටසේ අහනවා එම බහුවශ්‍රයට පාද කීයක් තිබෙනවද කියලා. අපි දන්නවා එක් බාහිර කෝණයක් 36යි කියලා. අපි දන්නවා ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව 360යි කියලා. හැබැයි මතක තියාගන්න පටලවා ගන්න එපා. අභ්‍යන්තර කෝණවල එකතුව නම් 360 නෙමෙයි. අභ්‍යන්තර කෝණවල එකතුව වෙනස් වෙනවා කෝණේ පාද ගානත් එක්ක. හැබැයි ඕනම පාද ගානක් තියෙන ඕනම චතුරය කියන්නේ බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව 360ක් වෙනවා. එහෙනම් එක බාහිර කෝණයක් 60 නම් 36 නම් 360 බෙදමු 36. ඒ කියන්නේ 10ක් එනවා. ඒ කියන්නේ පාද ගහන 10යි. එම බහුවශ්‍රය නම් මොකද්ද? පාද 10ක් තියෙන බහුවශ්‍රය මොකද්ද? දසාශ්‍රය. ඒක කියනවා අපි දසාශ්‍රය. පාද 5ක් තියෙන පංචාශ්‍රය, පාද 10ක් තියෙනවා නම් දසාශ්‍රය. කුලක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. දී ඇති වෙන් රූපයේ ඇසුරෙන් පහත් දැක්කෙන අවයව සහිතව ලියන්න. කුලකයක් තියලා තියෙනවා A සාරවත්‍ර කුලකය A ඡේදනීය B A මේලය B සහ B dash. දැන් ඔන්න වෙන් රූප අපි මෙන්න මේ වගේ රූපයක් වලට කියනවා වෙන් රූප සටහනක් කියලා. මේ බලන්න. වෙන් රූප සටහනක් තියෙනවා A කියලා කුලකයක් තියෙනවා B කුලකයක් තියෙනවා. මෙන්න මේ ලකුණේ කියනවා සාරවත්‍ර කුලකය කියලා. දැන් මේකේ තියෙන අවයව ටික තමයි අපි ලියන්න හදන්නේ. බලා ගන්න හොඳින්. A කුලකය සමානයි හොඳින් මතක තියාගන්න සංගල වරහණක් දැමිය යුතුමයි. සංගල වරහණක් ඇතුලේ ඒට අයිති ටික ලියමු. ඒට අයිති G H G F K H G F K ඊට පස්සේ සර්වත්‍ර කුලයකට අයිති ටික සේරම ටික. ඒ කියන්නේ A B C D E F G H K සංගල වරහණක් ඇතුලේ A B C D E F G H K ඊට පස්සේ A ඡේදනීය B. A ඡේදනීය B කියලා කියන්නේ මොකද්ද? A ටත් B ටත් දෙකටම පොදු කොටස මෙන්න මේ කොටස. ඒ කියන්නේ F සහ K. F සහ K. ඊට පස්සේ අහනවා A මේලය B. A මේලය B. මේලය B කියන්නේ A ටත් B ටත් දෙකටම පොදු නෙමෙයි. A ටත් B ටත් දෙකටම අයිති ටික. එහෙනම් G තියෙනවා H තියෙනවා F තියෙනවා K තියෙනවා E තියෙනවා C තියෙනවා D තියෙනවා. B dash B ට අයිති නැති ටික. B ට අයිති නැතිව බලන්න මෙතන A තියෙනවා. G තියෙනවා. H තියෙනවා. තව simple B තියෙනවා. ඊළඟට කියනවා B කොටස සර්වත්‍ර කුලකයේ උපකුලක දෙකක් වන P හා Q වියුක්ත කුලක යුගලයකි. මෙම තොරතුරු වෙන් රූප සටහනක දක්වන්න. සර්වත්‍ර කුලකය කියලා කියන්නේ සම්පූර්ණ කුලකය. ඒක අමුතු කතාවක් මේ කියන්නේ. සර්වත්‍ර කුලකය කියලා කියන්නේ සම්පූර්ණ කුලකය. P හා Q වියුක්ත කුලකය යුගලයකි.
ඒ කියන්නේ P හා Q ගේ ඡේදනයක් නැහැ. P ගේ මත Q පවතින්නේ නැහැ. Q මත P පවතින්නේ නැහැ. ඒ කියන්නේ දෙන්නට වෙනස් වූ ලක්ෂණ තියෙන්නේ. මෙම තොරතුරු වෙන් රූප සටහනක දක්වන්න. අඳිමු බලන්න. වෙන් රූප සටහනක් අඳින්නම්. P කියලා කුණකයක් ගන්නම්, Q කියලා ගන්නම්. මේක P, මේක Q. මේක සෞරරත් කුණකය. මම අවයව ටික උත් ලියන්නම්. 2 4 6. මේක ලියන්නම් 1 3 5. මේක උරට්ට සංඛ්‍යා, මේ ඔත්තේ සංඛ්‍යා. ඒක මම උදාහරණයක් විදිහට ගත්තේ. ඔයගලන්ට වෙන එකක් ලියන්නත් පුළුවන්. දැන් මේ වියුක්ත කුලකයක් කියලා කියන්නේ මේ දෙකේ ඡේදනයක් නෑ කියන එක තමයි. පස්වෙනි ප්‍රශ්නය. පෙට්ටියක හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන කාඩ්පත් 7ක් තිබේ. ඒවා 1 2 3 4 5 6 7 ලෙස අංක කර ඇත. තිලිනමින් හමු ලෙස කාඩ්පතක් ඉවතට ගනී. හරි, පෙට්ටියක කාඩ්පත් 7ක් තියෙනවා. මෙයා හමු ලෙස එකක් එළියට ගන්නවා. ඔහුට ලැබිය හැකි ප්‍රතිඵල දැක්වෙන නියැදි අවකාශය ලියන්න. නියැදි අවකාශයේ S කියලා ගන්නම්. X කියන කුලකය අඟල වරණක් ඇතුලේ දාන්න ඕන. 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්, 7 වෙන්න පුළුවන්, 8 වෙන්න පුළුවන්ද? බැහැ. මොකද කාඩ්පත් 7යි තියෙන්නේ. NS කීයද? NS S කී අවයව ගන්න කීයද? මෙන්න S කියන කුලකේ අවයව ගණන කීයද? අවයව කියන්නේ මෙන්න මේ පද ගණන. 1 2 3 4 5 6 7යි. NS 7යි. තුන්වෙනි කොටස. ඔහුට ඔත්තේ සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ලැබීමේ සිද්ධිය A නම් ඒහි අවයව ලියා NA සොයන්න. දැන් ඔත්තේ එකක් ලැබීම A කුලකය. දැන් මෙතනින් බලන්න ඔත්තේ සංඛ්‍යා ටික 1 3 5 7. එහෙනම් A කුලකේ ලියනවා 1 3 5 7. එන්නේ A ගේ අවයව ගණන 1 2 3 4යි. A කියන කුලකයේ අවයව ගණන 4යි. එහි සම්භාවිතාව PA ඇසුරෙන් සොයන්න. එහෙනම් යම් කිසි කාඩ් එකක් ගත්තම ඔත්තේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාව PA සමානයි මුළු කාඩ් සංඛ්‍යාව 7යි 7න් 4යි. මේක තව දුරටත් බෙදන්න බෑ. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා ඔහු 3ට අඩු නොවන සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කීයද කියලා. දැනුත් ඉතින් මුළු සංඛ්‍යාව 7යි 7න් 3ට අඩු ඒවා බලන්න. 3ට අඩු 1යි 2යි. දෙකක් තියෙනවා. 7න් 2යි. 3ට වැඩි සංඛ්‍යාව ටිකක් කියලා ඇහුවොත් 3ට වැඩිව තියෙන 1යි 2යි 3යි 4යි. 7න් 7. ඒක අහලා නැහැ. නමුත් ඊළඟ අවුරුද්දේ එහෙම එකක් අහන්න පුළුවන්. හරි, බලමු 6 වෙනි ගාන. පාසලක ගේට්ටුව ළඟ සිට බලන විට කාර්යාලය හා විද්‍යාගාරය පහත පිහිටන ආකාරයට දල රූප සටහනක දැක්වේ. 1. දිගාංශය මැනීමට ඔබ පාසලේදී සකස් කරගත් උපකරණය මොකක්ද? දිගාංශය මනින්නේ මොකෙන්ද ළමයි? කෝණ මිනුම. කෝණ මනුව කියලත් අපි අදහස් කරනවා. එහෙනම් පළවෙනි 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි එකට පිළිතුර තමයි දිගාංශය මැනීමට ඔබ භාවිත කරනවා කෝණ මනුව. දෙවනි කොටස. ගේට්ටුව ළඟ සිට බලන විට කාර්යාලයේ පිහිට ඇත්තේ කවර දිශාංශයකින්ද? ගේට්ටුව ළඟ ඉඳලා කාර්යාලයට. මම ඔන්න දැන් කියන්නම් දිගාංශය මැනීමේදී නීති 3ක් තියෙනවා. 1. උතුරෙන් පටන් ගන්න ඕන. 2. උතුරෙන් පටන් ගන්න ඕන දක්ෂිණාවර්තව මනින්න ඕන. 3. ඉලක්කම් 3කින් ලියන්න ඕන. මෙන්න මේ නීති 3 සපුරන්න යන්නේ නැත්නම් ඔබ දිගාංශය
ඔබ ලියන එක වැරදි. ගේට්ටුව ළඟ සිට බලන විට කාර්යාලයේ පිහිට ඇත්තේ කවර දිශානිකයකින්ද? එහෙනම් මෙන්න ගේට්ටුව ළඟ ඉඳලා උතුරින් පටන් ගනු දක්ෂිණාවර්තව යමු. ඒතර ගේට්ටුව ළඟ ඉඳලා පටන් ගත්තම කාර්යාලය පිහිටන්නේ මොන දිශාවෙන්ද? ඒ කියන්නේ මෙන්න මේ කෝණය නේද? මෙතන 50යි කියලා තියෙනවා. මේකෙත් එකතුව 180ක් වෙනවා. හේතුව මේ උතුරත් සමාන්තරයි. දෙකම එකම දිශාවනේ. එහෙමනම් සමාන්තර රේඛා දෙකක් තිර්යක් රේඛාවකින් සෑදෙන විට සෑදෙන මිත්‍ර කෝණ පරිපූරක වේ. ඒ කියන්නේ C අකුර 180ක් වේ. මෙතන 50 නම් මෙතන 50 නම් මේ මුළු කෝණය කීයද? 180න් 50ක් ගියාම 130යි. එහෙම නිසා ගේට්ටුවේ සිට කාර්යාලයට දිගාංශය කීයද? 130යි අංශක. 1/1000 ලෙස පරිමාණයගෙන පරිමාණ රූපයක් අඳින්න. දැන් මෙන්න මේක අඳින්නලු. පරිමාණ රූපෙට. අපි කෝණ ටික දන්නවා, දුරවල් ටික දන්නවා. එතකොට මේ දුරවල් අපි 1/1000ට ගත්තම කොහොමද අඳින්නේ? අපි වඩා ස්කේල් එක හිතලා බලමු. 1/1000යි. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 1000යි. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 1000යි. 1 සෙන්ටිමීටරයකින් මීටර නම් 10යි. හේතුව මීටරයකට සෙන්ටිමීටර 100ක් තියෙනවා. 1000ට එහෙනම් සෙන්ටිමීටර 10ක් තියෙනවා. එහෙනම් 1/10 අනුපාත 1/1000. එහෙනම් 1 සෙන්ටිමීටරයකින් මීටර 10ක් නිරූපණය කරනවා. ඒතර මම මගේ කඩදාසිය 1 සෙන්ටිමීටරයක් අඳිනවා කියලා කියන්නේ මීටර 10ක් ඇඳලා කියන එක. එතකොට දැන් මට මෙතන මීටර 80ක් අඳින්න ඕන. මම ඒතර මෙතන සෙන්ටිමීටර කීයද අඳින්නේ? මීටර 80ක් නම් 1 මීටර 10කින් සෙන්ටිමීටර 1යි නම් මෙතන 8යි සෙන්ටිමීටර ඇඳම ප්‍රමාණවත්. මෙතන බලමු 60යි මීටර. 10න් බෙදලා බලමු 6යි සෙන්ටිමීටර. එහෙනම් මගේ රූපේ මේ පාදයේ 8යි සෙන්ටිමීටර වෙන්න ඕන. මේ පාදයේ 6යි සෙන්ටිමීටර වෙන්න ඕන. අපි ඇඳලා බලමු එහෙනම් පරිමාණ රූප. අපි මේ වගේ අඩුලක් ගමු, පැන්සලක් ගමු. කෝණ මෙනීමට අවශ්‍ය වුණොත් මේ වගේ කෝණමානයක් ගමු. අවශ්‍ය වුණොත් කව කට්ටකුත් ගමු. දැන් අපේ රූපේ අපිට අඳින්න තියෙන එකේ මෙන්න මේ පාදයේ 8යි සෙන්ටිමීටර ඇඳනම් හරි, මේ පාදයේ 6යි සෙන්ටිමීටර ඇඳනම් හරි. ඒ වගේම මෙතන කෝණය 130ක් වෙන්නත් ඕන. ඒ කියන්නේ මේ කෝණය 130ක් වෙන්නත් ඕන. අපි ඒක හොයාගත්තා. මම මගේ රූපේ ඉස්සෙල්ලාම උතුර මාක් කරගන්නවා. උතුර මාක් කරගත්ත හේතුව තමයි උතුරෙන් පටන් අරන් තමයි මම මගේ හැම මිනුමක්ම කරන්න ඕන නිසා. මෙතෙන්දලා මෙතෙන්ට 130යි. මේ කෝණ අපි 50ක් කියලා දන්නවා. එහෙනම් 130න් 50ක් ගියාම 80යි. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ 80ක් නිර්මාණය කරගත්තා නම් ප්‍රමාණවත්. එහෙනම් මම දැන් මගේ කෝණමානය හරියට මගේ ලක්ෂයට තියාගෙන ඒ වගේම රේඛාවට සම්පාත කරගෙන මාංශක 80ක් ගන්නවා. මේ බලන්න 80 තියෙන කොතනද? මෙන්න මෙතන. 80න් මම ඩොට් එකක් තියාගත්තා. දැන් මගේ රේඛාව මම දිගටම කන්ටිනියු කරගන්නවා. මෙන්න මේ රේඛාවේ යම් කිසි තැනක තමයි කාර්යාලය තියෙන්න ඕන. අපි දන්නවා දුර සෙන්ටිමීටර 6කින් කියලා. එහෙනම් සෙන්ටිමීටර 6කින් තියෙන්න ඕන කාර්යාලය. මෙතන හරියටම සෙන්ටිමීටර 6යි. මෙන්න එනම් කාර්යාලය. මම ගේට්ටු ළඟත් උතුර මාක් කරන්න. කාර්යාලය ළඟත් උතුර මාක් කරන්න. මම ඒ වගේම කාර්යාලයත් විවේකාගාරයත් රේඛාවකින් සම්පූර්ණ කරගන්නවා. හරි. දැන් උතුර වල ටික මාක් කරලා හරි. මම ඒ වගේම කෝණයන් අඩුපාඩු ටිකත් මාක් කරන්න. මෙතන අංශක 50යි.
මෙතන අංශක 50යි. මෙතන අංශක 130යි. එමගින් කාර්යාලයේ සිට විද්‍යාගාරයට දුර සහ දිගාංශය සොයන්න. දැන් කාර්යාලයේ සිට විද්‍යාගාරයට දුර. බලමු අපි සෙන්ටිමීටර වලින් කීයද කියලා. සෙන්ටිමීටර වලින් 9යි. 9යි සෙන්ටිමීටර. 1 සෙන්ටිමීටරයකින් මීටර කීයක් පෙන්වුම් කරනවද? 10යි. එහෙනම් 9 ගුණ කිරීම 10යි. 90යි මීටර. විද්‍යාගාරයේ ඉඳලා කාර්යාලයේ ඉඳලා විද්‍යාගාරයට තියෙනවා 90යි මීටර. දිගාංශය. අහන්නේ කාර්යාලයේ සිට විද්‍යාගාර දිශාව. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. උතුරින් පටන් ගන්න ඕන දක්ෂිණාවර්තව යන්න ඕන. මෙන්න මේ කෝණය කීයද කියලා අපි බලමු. කෝණය බලන්න පුළුවන් හරියටම කෝණ මානය මෙන්න මෙතෙන්ට සම්පාත කරගත්තම. මෙන්න මෙතන සම්පාත කරගත්තම අපිට එනවා අංශක 8ක් වගේ. එහෙනම් මේක අංශක 8යි. එහෙනම් දිගාංශය කාර්යාලයේ සිට විද්‍යාගාරයේ දිගාංශය අංශක 8යි. මම මතක ඇති කිව්ව තුන්වෙනි නීතිය ඉලක්කම් 3කින් ලියන්න ඕනේ. ඒ කියන්නේ 0.08යි අංශක. අපි සාකච්ඡා කරමු 7 වෙනි ප්‍රශ්නේ. y සමානයි 3x ඍණ 2 ශ්‍රිතයේ ප්‍රස්ථාර ඇඳීම සඳහා සකස් කළ අසම්පූර්ණ අගයවගුවක් පහක් දැක්කේ. ශ්‍රිතයක් දීලා. ශ්‍රිතයක් කියලා කියන්නේ පුතේ දැන් ඇත්තටම අපි සාමාන්‍ය විදිහට හිතුවොත් මේ සමීකරණයක් දීලා. ශ්‍රිත ගැන අධ්‍යයනය කරමු අපි 11 අවසරට ගියාට පස්සේ. දැන් අපි අදහසක් තියාගමු මේ තියෙන සමීකරණයක් කියලා. එතකොට දැන් මේ සමීකරණේ තියෙනවා බලන්න y සහ x පද. y පදයක් තියෙන x පදයක්. කියන නොදන්න පද දෙකක් තියෙනවා. දැන් අපි ඇත්තටම ප්‍රස්ථාරයක් භාවිතයෙන් අපිට ගන්න පුළුවන්. හිතන්න y පදයවා දැනගත්තු ගමන් ප්‍රස්ථාරයට අනුව x හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ y පහ නම් y පහට අනුව x කීයද? ඒ වගේ කතාවක් තමයි ප්‍රස්ථාරකයෙන් දල වශයෙන් කරන්නේ. ඊට වැඩිය සංකීර්ණයි ප්‍රස්ථාර කියන කතා මේ මාතෘකාව. නමුත් අපි තාම මේ විදිහට අපි දැන්ට හිතාගෙන ඉඳමු. ඉස්සරහට ගියාම පිට වඩා සංකීර්ණව ඉගෙන ගමු. එතකොට දැන් ප්‍රස්ථාරය අඳින්න හදන්නේ y අක්ෂයටයි x අක්ෂයටයි. y සහ x කියන්නේ තියෙන්නේ. එතකොට දැන් අපිට වගුවක් දීලා හිස්තැන් පුරවන්න දීලා තියෙනවා. x ඍණ 1 වෙන විට y 5 කියලා තියෙනවා. ඒ වගේ x බිඳුව වන විට y කීයද කියලා අහනවා. එහෙමනම් x බිඳුව වන විට y කීයද කියලා හොයාගන්න ක්‍රමය තමයි අපි ඉස්සෙල්ලාම මේ දීලා තියෙන සමීකරණය ලියාගමු. y සමානයි 3x ඍණ 2. එහෙමනේ තියෙන්නේ. දැන් කියනවා x සමානයි බිඳුව විට කීයද? y සමානයි x බිඳුවයි කියලා කියන්නේ බිඳුව 3න් ගුණ කරාම බිඳුවයි ඍණ 2යි. එහෙනම් මෙතන වගුවට එන්නේ මෙතන ඍණ 2යි. ඊට පස්සේ ආයි 1 විට 1යිලු ආයි කියනවා x සමානයි 2 විට කීයද කියලා අහනවා. x සමානයි 2 විට. එහෙනම් මේ සූත්‍රෙටම x සමානයි 2 දාලා බලමු. y සමානයි 2 වතාවක් සම වෙන 3 වතාවක් x වෙනකොට 2යි. ඍණ 2. y සමානයි 2 වරක් 3 6යි. 6න් 2ක් ගියාම 4යි. එහෙමනම් x සමානයි 2 වෙන විට y සමානයි 4යි. වගුවේ හිස්තැන් පුරවන්න. පුරවල ඉවරයි. සුදුසු ඛණ්ඩාංක තලයක ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. ඛණ්ඩාංක තලයක්. හරි. අපි දැන් බලමු ඛණ්ඩාංක තලයක ප්‍රස්ථාරය අදින විදිය. මෙන්න බලන්න මම කාඩිසිය තලයක් යන්නේ. මේකේ y අක්ෂය කියලා තියෙනවා. මේ බලන්න. y අක්ෂයක් තියෙනවා. ඒ වගේම x අක්ෂයක් තියෙනවා. මම 1 2 3 4 5 විදියට නම් කරගත්තා. මැද බිඳුව ලක්ෂය උඩට යද්දී ධන ඉලක්කම් පල්ලෙහාට යද්දී ඍණ ඉලක්කම්. ඒ වගේම මැද බිඳුව x පැත්තට යද්දී x අගේ ධන පැත්තට යද්දී මේ ධන ඉලක්කම් වම් පැත්තට යද්දී ඍණ ඉලක්කම්. දැන් අපි මේකේ ලකුණු කරමු අපේ පළවෙනි ලකුණ. අපිට ඉස්සෙල්ලාම අඳින්න ලකුණු කරන්න කියලා තියෙනවා x ඍණ 1 වෙද්දී y ඍණ 5යිලු. බලමු එහෙනම් පැන්සලක් ගමු. පැන්සලකින් x ඍණ 1 වෙද්දී y ඍණ 5යිලු. පැහැදිලිද?
ඊට පස්සේ x බිඳුව වෙද්දී y ඍණ 2යිලු. x බිඳුව වෙද්දී y ඍණ 2යිලු. ඊට පස්සේ x 1 වෙද්දී y 1යිලු. x 1 වෙද්දී y 1යිලු. ඊට පස්සේ x 2 වෙද්දී y 4යිලු. x 2 වෙද්දී y 4යිලු. x 3 වෙද්දී y 7යිලු. x 3 වෙද්දී y 7යි. දැන් ওই ලක්ෂ්‍ය ටික අපි එයා කරගමු. මෙන්න මේ වගේ අඩ රුලක් ගත්තා. එක ලක්ෂයක ඉඳලා තවත් ලක්ෂයකට අඳිනවා ඊළඟ ලක්ෂය ටාගට් කරගෙන. මේ අඳින්නේ අපි එකම රේඛාවක්. එහෙනම් කැඩීම් තියන්න එපා. මොකද එකම සරල රේඛාවේ කොහෙවත් කැඩෙන්නේ නැහැ. හේතුව සරල රේඛාවක කෝණය 180යි කියලා අහලා ඇති පුතාලා. හරි දැන් අපි ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි. දැන් බලමු ප්‍රස්ථාරයෙන් මොකක්ද ඊට පස්සේ අහන්නේ කියලා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ලියන්න. මේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද? අපි චුට්ටක් බලමු ඒ ගැන කතා කරමු. හිතන්න මෙහෙම. දැන් මගේ සමීකරණය මම ලියලා තියෙනවා y සමානයි 3x ඍණ 2 කියලා. පුතාලා දන්නව ඇති මේකේ ආකාරය. මේකේ ආකාරය තමයි y සමානයි mx ධන c කියන ආකාරය. y වෙනුවට y තියෙන x වෙනුවට x තියෙනවා. මේකේ m වෙනුවට මෙතන තියෙන්නේ 3යි. c වෙනුවට මෙතන තියෙන්නේ ඍණ 2යි. මේක තමයි පොදු ආකාරය. මේ පොදු ආකාරයට තමයි මෙන්න මේ සමීකරණය දැන් හැදිලා තියෙන්නේ. අපි ඇන්දේ මේක. මේක තමයි පොදු ආකාරය. මේ පොදු ආකාරයේ මෙහෙම වෙද්දී මේ m අකුර අපි කියනවා මෙන්න මේක අනුක්‍රමණය කියලා. එතකොට c අකුර කියනවා අන්තක්ඛණ්ඩය කියලා. c අකුර අන්තක්ඛණ්ඩය m අකුර අනුක්‍රමණය. දැන් කවුරු හරි ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩය ඇහුවොත් මෙන්න මේ c අකුර තමයි අන්තක්ඛණ්ඩය. දැන් අපේ ප්‍රස්ථාරේ නම් මේකනේ අන්තක්ඛණ්ඩය මොකද්ද? මේ c අකුර ඒ කියන්නේ ඍණ 2. ලකුණත් එක්කම ලියන්න ඍණ 2. ඒක හොයාගන්න තව රහසක් තියෙනවා. බලන්න ප්‍රස්ථාරේ මේ බලන්න y අක්ෂය මෙන්න y අක්ෂය හරියටම ප්‍රස්ථාරේ කැපිලා තියෙන කොතනද? ඍණ 2. එහෙමනම් මෙතන ඍණ 2 තිබ්බොත් ඒ ඍණ 2කින්ම තමයි මේ ප්‍රස්ථාරය කැපිලා තියෙන්නේ. හැමතිස්සෙම ප්‍රස්ථාරය y අක්ෂය කැපෙන්නේ අන්තක්ඛණ්ඩේ. එහෙමනම් දැන් අපිට අන්තක්ඛණ්ඩය ලියන්න පුළුවන් ඍණ 2 කියලා. දැන් අනුක්‍රමණයත් අහලා තියෙනවනේ. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? මෙතනින් අනුක්‍රමණය ගන්නත් පුළුවන්. එතන අනුක්‍රමණය ගත්තොත් මේකේ එන්නේ 3ක් කියලා. අනුක්‍රමණය එකපාරින් ලියන්න පුළුවන් අනුක්‍රමණය සමානයි 3යි කියලා. දැන් මම පෙන්නන්නම් ඒක ගන්න තව විදියක්. අනුක්‍රමණය 3යි කියලා තමයි. ඒක ලිව්වත් හරි. ඒක ගන්න තව විදියක් කියන්න. ඒක තමයි පුතේ y වෙනස බෙදීම x වෙනස. අනුක්‍රමණය සමාන වෙනවා y වෙනස බෙදීම x වෙනස. ඒක බලමුකෝ. මං එහෙනම් මේ පළවෙනි y කණ්ඩාංක දෙක ගන්නවා. ඍණ 2 අඩු කිරීම ඍණ 5 බෙදීම මේ ඍණ 2 අඩු කිරීම ඍණ 5 x වෙනස බෙදීම x වෙනස බිඳුව අඩු කිරීම ඍණ 1. ඒ කියන්නේ කීයද? ඍණ 2 ඍණ ඉලක්කම ධන කරාම ඉබේම මේකත් ධන වෙනවා. ධන 5. ඍණ ඉලක්කම ධන කරාම ඉබේම මේක ධන 1 වෙනවා. ඒ කියන්නේ ඍණ 2 ධන 5. විශාලක සංඛ්‍යාව ධන 5. ධන 5න් දෙකක් අඩු කරාම 3යි. ලකුණ විශාලක කෙනාගේ ලකුණ ධනයි. යට ධන 1. ඒ කියන්නේ 3යි. අනුක්‍රමණය 3යි. අනුක්‍රමණය මේ විදිහට ගන්නත් පුළුවන් නැත්නම් සමීකරණ භාවිතයෙන් ගන්නත් පුළුවන්.
දැන් ඊළ පස්සේ මොකද කියන්නේ? අනුක්‍රමණීය අන්තක්ඛණ්ඩය දෙකම පැහැදිලි. ඉහත ප්‍රස්ථාරයට සමාන්තරව 2,0 හරහා ගමන් කරන සරල රේඛීය ප්‍රස්ථාරය අඳින්න. කලින් ප්‍රස්ථාරයට සමාන්තර එකක්. එහෙනම් මම පොඩි ඉඟියක් දෙන්නම්. කලින් ප්‍රස්ථාරය අපේ තිබ්බේ මේ බලන්න y සමානයි 3x ඍණ 2නේ. මම මේකේ අනුක්‍රමණය 3යි කියලා කිව්වා. මතක තියාගන්න පුතේ වැඩිදුර තවත් ඉස්සරහට ඉගෙන ගමු. යම්කිසි සරල රේඛාවක අනුක්‍රමණ සමාන නම් එම රේඛා සමාන්තරයි. එතකොට විලෝමය ගත්තොත් යම්කිසි රේඛා දෙකක් සමාන්තර නම් ඒවායේ අනුක්‍රමණ සමානයි. එහෙනම් දැන් සමාන්තර රේඛාවක් නේ අඳින්නේ කියලා කියන්නේ. එහෙමනම් ඒ රේඛාවත් y සමානයි 3x ධන c ආකාරයක් ගන්න ඕන. අපි දන්නේ අන්තක්ඛණ්ඩය කොතනින් කැපේද කියලා. හැබැයි අනුක්‍රමණය නම් සමානයි 3 වෙන්න ඕන. හැබැයි එම ලක්ෂය එම රේඛාව 2,0 හරහා යනවලු. එහෙම නේද කියලා තියෙන්නේ බලන්න. ඔව්. සමාන්තරව 2,0 හරහා ගමන් කරන සරල රේඛාව. ඒ කියන්නේ මේක 2,0 හරහා යන බැවින් අපි 2,0 මේකට ආදේශ කරලා බලමු. ඒ කියන්නේ x ට 2 දාමු y ට බිංදුව දාමු. එහෙමනම් y ට බිංදුව බිංදුවයි 3 වතාවක් x ට 2යි ධන c. 3 වරක් 2 6යි. 6 අනිත් පැත්තට ගියාට පස්සේ ඍණ 6යි. එහෙනම් c සමානයි ඍණ 6යි. එහෙනම් අපි බලාපොරොත්තු වෙන සමීකරණයේ අනුක්‍රමණය නම් 3ම තමයි අන්තක්ඛණ්ඩයේ ඍණ 6යි. එහෙනම් අන්තක්ඛණ්ඩයේ ඍණ 6යි කියන්නේ මම කලින් කිව්වා අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ y අක්ෂය කැපෙන තැන. එහෙනම් අපි අලුතෙන් අදින්න ඕන තැන එකේ y අක්ෂය කැපෙන්න ඕන ඍණ 6. දැන් අපි ප්‍රස්ථාරය අරගෙන අඳින්න පටන් ගමු. අලුත් රේඛාව y අක්ෂය ඍණ 6න් කැපෙන්නත් ඕන. මගේ ප්‍රස්ථාරය මම චුට්ටක් දික් කරගන්නම්. මම ඍණ 5 දක්වා විතරයි ඇඳලා තියෙන්නේ. මට ප්‍රමාණවත් දත්ත මදි මගේ කොලය තුල ඍණ 6 අඳින්න. නමුත් මම ආසන්න වශයෙන් මෙතන ගන්නවා. ඒතර ඔයගොල්ලන් අඳිද්දි ප්‍රස්ථාරයට වඩා චුට්ටක් පොඩියට අඳින්න. ඍණ 6. එහෙමනම් මෙන්න මෙතන ඍණ 6. ඒ වගේම අනිත් ලක්ෂය පැහැදිලිවම දන්නවා 0.2. ඒතර ඔන්න ඔය ලක්ෂ දෙක හරහා මගේ සරල රේඛාව අඳින්න ඕන. බලන්න. මෙන්න එහෙනම් මේකට කලින් ඇඳපු සමීකරණයට සමාන්තරව 0.2 හරහා ගියපු රේඛාව. මෙම රේඛාවට මේ රේඛාව සමාන්තරයි. හේතු අනුක්‍රමණ සමානයි. අන්තක්ඛණ්ඩය ඍණ 6යි කියන්නේ y ඍණ 6 දී ඡේදනය වුණා. ඊට පස්සේ ඉහත ඔබ හතරෙහි අඳින ලද ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. අපි මෙතන දැන්ට ලියලත් ඉවරයි. අපි දැන්ට තේරුම් අරගෙනත් ඉවරයි. බලන්න මේකේ සමීකරණය y සමාන මේ සමීකරණය අපි කලින් ලියපු එක y සමානයි 3x ඍණ 2. මම කිව්වා අනුක්‍රමණ සමානයි නම් y සමානයි 3x ම වෙන්න ඕන. අන්තක්ඛණ්ඩය ධන c කියලා කිව්වා. අපි ධන c හොයාගත්තා ඍණ 6යි කියලා. එහෙනම් ඍණ 6යි. ඒ කියන්නේ සමීකරණේ y සමානයි 3x ඍණ 6යි. පැහැදිලි නේද සමීකරණ ගත්ත විදිය? අපි දැන් සමීකරණ වල තේරුම් ගත යුතු අන්තර්ගතය තමයි හොඳට මතක තියාගන්න. අනුක්‍රමණ සමානයි සමාන්තර නම් ඒ වගේම අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ y අක්ෂය කැපෙන තැන. ඔන්න ඔය කරුණු දෙක හරියටම ඔළුවේ තියෙනවා නම් ප්‍රස්ථාර ගාන ඔබට ලකුණු 100ම ගන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රමාණයම ගන්න පුළුවන්. ලකුණු 10ක් නම් දීලා තියෙන ලකුණු 10ම ගන්න පුළුවන්. එනිසා ඒක සාර්ථකව ඔයගලන්ට ලියන්න පුළුවන්. අපි කතා කරේ මේ කතා කරමින් හිටියේ බස්නාහිර පළාත් සභා ප්‍රශ්න පත්‍රය 2018 වයම් පළාත් සභා ප්‍රශ්න පත්‍රය 2018 ගණිතය තුන්වර වාර පරීක්ෂණය. දැන් අපි කතා කරලා අවසానයි. කලින් පළවෙනි ප්‍රශ්න පත්‍රය කතා කරා. දැන් මේ දෙවෙනි ප්‍රශ්නය කතා කරා. ඔයගොල්ලන් මේවල
සමානකම් බලන්න. එකක් වයඹ, ඒ වගේම බස්නාහිර දකුණ. සහ ඒ වගේ ප්‍රධාන පළාත්වල සෑම පළාතම වගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න විභාගයට පෙර හේතුව ඒ ප්‍රමාණ ප්‍රශ්න පත්‍රවල සමානකම් තියෙනවා. ඒ වගේම අසමානකම් තියෙනවා. සමානකම් තුලින් ඔයගලන්ට තක්සේරුවක් කරගන්න පුළුවන් අපේ ප්‍රශ්න පත්‍රය මෙන්න මේ විදිහට ඒවි. ඒ කියන්නේ සමානකම් වලින් ඔයගලන් අධ්‍යයනය කරනවා මෙන්න මේ විදිහට ප්‍රශ්න පත්‍රය සැකසෙවි කියලා. ඒතර ඔයගලන්ට ඒකට සූදානම් වෙන්න පුළුවන්. ඒ වගේම අසමාන තැන් තියෙනවා. අසමානකම් තුලින් ඔයගලන්ට ඔයගලගේ බලාපොරොත්තු වෙන සීමාව හිතා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ සීමාවක අපෙන් ප්‍රශ්න ආවි කියලා හිතා ගන්න පුළුවන්. ඒ වගේම හොඳින් තේරුම් ගන්න සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් අවම ප්‍රශ්න පත්‍ර දෙකක් තුනක්වත් කරනවා නම් ඔයගලන්ට එන ප්‍රශ්න පත්‍රයට 100% දක්වාම යන්න පුළුවන්. හේතුව එකම රටාවකට තමයි ප්‍රශ්න පත්‍ර ගොනු වෙලා තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය විභාග ක්‍රමය. ඒක අපි ඉල්ලීමක් කරනවා අපි ඕගොල්ලන් මේ විදියට අපිත් එක්ක එකතු වෙලා අපි උත්තර ලියන විදිය බලලා ඕගොල්ලන් අදහසක් ගනිවි කියලා. අපි විශ්වාස කරනවා අපේ මේ දරන ප්‍රයත්නය ඕගොල්ලන්ට මහත් රුකුලක් වෙනවා ඇති කියලා. හරි එහෙනම් අපි අදට නවතිනවා. අපි නැවතත් බලාපොරොත්තු වෙමු ඊළඟ ප්‍රශ්න පත්‍රය සමගින්. බොහොම ස්තුතියි.